හරි 88 වෙනි ප්‍රශ්නේ pregnant woman හරි මේ මෙයා හරි pregnant woman develop hypertension during her first pregnancy හරිද පළවෙනි pregnancy එකේදී එයාට hypertension develop වුණා visited doctor asking for a treatment for the hypertension and she was scared එයා hypertension වල treatment නෝ එයා ටිකක් බය වුණා of the effect of hypertension on her child එයාගේ ළමයට මොන වගේ බලපෑමක් එයිද කියලා බය වෙලා තමයි එයා ඉන්නේ which one of the following is safe and can be used in her case මේකෙදී ගොඩක් safe මොකක්ද කියලායි අහන්නේ දැන් ඔයාලට hypertension පාඩමේදී මම කියලා දුන්නා pregnancy වලදී safe drug group එක මොකක්ද කියලා කාට හරි මතකයිද දන්නේ නැහැ මොකද safe drug group එක කාට හරි මතකද මෙතනින් safe drug group එක මොකක්ද කොයි අයිඩියා එකක් තියෙනවද ඈ මෙතිල් ඩෝපා අන්නරි මීතයිල් ඩෝපා තමයි මේකට හරියටම ඩ්‍රග් එක. ඉතින් අපි මේකට උත්තරේ දෙන්න ඕනේ මොකද්ද? ඇල්ෆා මීතයිල් ඩෝපා. ඇයි හයිඩ්‍රොලසින් හරියන්නේ නැද්ද? ඒක තමයි true. හරි? right. හයිඩ්‍රොලසින් හරියන්නේ නැද්ද මේකට? pregnancy වලදී? කාටද කියන්න පුළුවන්ද? හයිඩ්‍රොලසින් කියන්නේ මොකක්ද drug group එක? direct acting හයිඩ්‍රොලසින් direct acting vasodilator එකක්. එයා කෙලින්ම සින්දු පේශී මත ක්‍රියාත්මක වෙලා මොනවද කරන්නේ? රුධිර වාහිනී ඉහිල් කරනවා. හැබැයි පොඩි ඉෆෙක්ට් දෙකක් එනවා. මොකද්ද? එකක් තමයි රිෆ්ලෙක්ස් ටැකිකාඩියා එනවා. අනිත් එක තමයි මොකක්ද එන්නේ? ඒකට රෙනින් ලෙවල් එක වැඩි වෙනවා. හරි? ඒකෙන්ද ආපහු සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එකේ ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ලැබිටලෝල් ගත්තත් ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් වලට ගන්න ඩ්‍රග් එක. ඉතින් මෙතනම සේෆ්ම ඩ්‍රග් එක අපි කියන්නේ මොකද්ද? අල්ෆා මීතයිල් ඩෝපා නැත්නම් මීතයිල් ඩෝපා කියන එක තමයි හරි උත්තරේ. මෙයා false, මෙයා true, මෙයා false, තුන මෙයා false වෙනවා. හරිද? right. එහෙනම් ඔන්න ඒකට උත්තරේ. right. කොහොම මෙයන් අපි 85 වෙනි ප්‍රශ්නෙට. හරි 85 වෙනි ප්‍රශ්නේ චුට්ටක් අපි උඩට යමු. So first ප්‍රශ්නේ තියෙන්නේ a 30-year-old හරි අපලෙන්න පොඩි අවුලක් තියෙනවා නේ right හරි මෙහෙම තියෙනවා a 30-year-old female took this antihypertensive vasodilator then experienced extra hair growth. ඔයාලට මතක් වෙන්න ඕනි extra hair growth එකක්. හරි ඔයාලට මතකද hypertrichosis කියලා condition එකක් මම කිව්වා එක්තරා antihypertensive drugs group එකකදී. හරි her body especially her chest and face. හරි මූණේ සහ පපුවේ එනවා කියලා එයා දැනගත්තා. Which of the following drugs that most likely to like this patient use? මොන drug එකද මෙයා පාවිච්චි කරන්න ඇත්තේ? කාට හරි නිකන් අදහසක් තියෙනවනම් කියන්න පුළුවන්ද? මේ මොකක්ද මේ drugs group එක? ඈ? C minoxidil. Minoxidil. ඔව්. ගොඩක් වෙලාවට minoxidil වලට තමයි මේ වැඩේ වෙන්නේ. හරි? මේ වැඩේ සාමාන්‍යයෙන් වෙන්නේ minoxidil වලට අපි කියනවා මේකට hypertrichosis කියලා. hypertrichosis. හරි? මේක ඉතින් පිරිමි කට්ටියගේ තට්ටේ එනවට තමයි අපි මේක අනිත් ඉන්ඩිකේෂන් විදිහට කතා කරන්නේ. අපි කියනවා මේකට male pattern baldness කියලා කියනවා නේද? baldness. හරි? මේකට තමයි අපි mainly දෙන්නේ. හැබැයි minoxidil වලට female කෙනෙක් ගත්තොත් අපි කියනවා එකට මොකක්ද? hirsutism එනවා කියලා කියනවා. හරි ඉතින් ඕක තමයි chest එකේ face එකේ අපි hair growth එකක් කියනවා නම් excessively ඒක තමයි ඒකේ main side effect එක. හරිනේ වැඩි? right. එහෙනම්
ඔන්න 85 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙයා false. හරි sodium nitroprusside emergency hypertension වලද දෙකක්. මෙයා true. හරි diazoxide මෙයා direct acting vasodilator. හැබැයි ඒ effect එක මේකේ නැහැ. හරි. උත්තරේ C තමයි. උතන හරි අනිත් ඒවා false. right. එහෙනම් ඔන්න අපි ඊළඟ එකටත් යමු. අපි චුට්ටක් මුලට යන්න. දැන් අනික් කට්ටිය හිතන ඇති අපිට මේව කරේ නෑ. හරි මම හිතන්නේ anti hypertensive හැමෝටම කරා. අපි යමු මුල ප්‍රශ්නෙකට. හරි. right. ඔන්න එනවා water in oil emulsion. හරි. water in oil emulsion is called as. ඔයාලා දන්නවා water in oil කියන්නේ මොකද්ද? හරි. ඒ කියේ මොකද්ද? අපේ external phase එක emulsion එකක් ගැන මේ කියන්නේ. external phase එක oil එකක් වෙලා හරි internal phase එක water වුණොත් හරිද water වුණොත් හරි මෙයා මොකද්ද water in oil emulsion එකක්. ඔගේ අනිත් පැත්ත මොකද්ද oil in water. ඒ කියේ මොකද්ද external phase එක water වෙලා මෙයා oil එක ඇවිල්ලා internal phase එක වුණොත් හරි එයා මොකද්ද oil in water කියලා කියනවා. හරි ඒකට හොඳම උදාහරණය මොකද්ද? හොඳම උදාහරණය මව් කිරි milk. හරි right. ඒ කියන්නේ emulsion එකක් කියන්නේ මොකද්ද? එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රාවණ දෙකක් තුන්වෙනි ඒජන්ට් එකක් පාවිච්චි කරලා මිශ්‍ර කිරීම තමයි emulsion එකකින් කරන්නේ. ඔන්න එහෙනම් අපි emulsion එකට කියනවා. water in oil කියපුවාම external phase එකේ oil තියෙන්නේ. ඒක ඒකස් emulsion එකක් වෙන්නේ කවදාද? උත්තරේ මොකද කියන්නේ? ඒ වැරදි. හරි? ඒක ඒකස් නෙමෙයි. ඒක oily emulsion එකක්. අන්න oily emulsion එක උත්තරේ හරි. හරි ඇල්කොහොල් තියනවද මේකේ? අනේ නෑ. ඇල්කොහොලික් emulsion එකක් වෙන්නත් බෑ මේක. හරි? ඉලෙක්ට්‍රොෆොරේසිස් කියන්නේ මොකද්ද? මේකේ විද්‍යුතය සංනායනය කරන්න පුළුවන්. මේකෙම එකක් නෑ නේද? external phase එකේ water තිබ්බොත් තමයි විද්‍යුතය සංනායනය කළ හැකි emulsion එකක් වෙන්නේ. හරිද? ඉතින් ඒකට උත්තරේ වැරදි. උත්තරේ වැරදි. එහෙනම් උත්තරේ ඉන්නේ දෙක හරි අනිත් ටික වැරදි. හරිනේ? right. ඔන්න එහෙනම් අපි ඒ කොටසෙමුත් එකක් ගත්තා. හරිද? right. හරිනේ? දැන් ඔන්න කවද ක්ලාස් එකේද? මේ emulsion ගැන කතා කරේ අපි කොයි ක්ලාස් එකේද? ඉරිදා උදේද? නෑ නේ ඉරිදා උදේ ඉන්සුලින් ගැන තිබ්බේ. හරි. ඉරිදා හවස එකේද? මටත් මතක නැහැ. හරි. ඊට පස්සේ කියනවා අපි මෙන්න මෙහෙම ඉඳලා. හරි? අපි මෙහෙම යමු. The substance which are added to stabilize the emulsion are called emulsion එක හරි stabilize කරන්න add කරන substance එකට අපි කියන්නේ මොකද්ද? සරලව වෙනවා නම් මොකද්ද ඒකට කියන්නේ? අනිවාර්යයෙන්ම emulsifying agent එකක්. හරි emulsifying agent එකක්. මෙයා තමයි උත්තරේ. හරි dialyzer වත් aggregate වත් peptidizing agent වත් එහෙම නෙමෙයි උත්තරේ emulsifying agent එකක්. හරි right. Any two immiscible liquids හරි when mixed form an හරි ඕනම immiscible liquid දෙකක් හරි immiscible liquid දෙකක් හරි mix කරොත් එහෙම හරි liquid when mixed form an මොකක්ද හදන්නේ aerosol එකක් gas එකක් අපි solid එකක් එක්ක mix කරොත් එහෙම ඔන්න aerosol එකක් හැදෙනවා emulsion එකක් කියන්නේ two immiscible liquid මිශ්‍ර නොවන liquid දෙකක් හරි gel එකක් කියන්නේ liquid එකක් සහ solid එකක් එකතු කරපුවාම ඔයාලා ගෙදර gel හදනවනේ නේද solution කියන්නේ liquid එකක් සහ solid එකක් හැබැයි liquid එක තුල solid එක සම්පූර්ණයෙන් දිය වෙනවා එහෙම එක්කන solution එකක් කියලා කියන්නේ ඉතින් මේකට අපි කියන්නේ මොකක් කියලාද මේක ඇවිල්ලා emulsion එකක් හරි උත්තරේ emulsion හරිනේ right එහෙනම් අපි ඊළඟ එකටත් එමුටක් ගාලා හරි the dispersion අනිත් ඒවා වැරදි මේකේ the dispersion of liquid is in another liquid is called as liquid එකක් තුල තව liquid එකක් අවලම්බණය වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද dispersion එකක් ගැනයි මේ කියන්නේ
හරි ලික්විඩ් එකක් තුල ලික්විඩ් එකක් අවලම්බණය වෙනවා නම් ඒ කියන්නේ මෙහෙම එකක්. හරි මේ ලික්විඩ් එක තුල තව ලික්විඩ් එකක් පැතිරිලා තියෙනවා නම් අපි මේකට සරලවම කියන්නේ මොකද්ද? සොලියුෂන් එකක්ද? සොලිඩ් සොලියුෂන් එකක්ද? නෑ. අපි මේ ලික්විඩ් එකක් තුළ මේ විදිහට ඝනයක් පැතිරෙනවා නම් අපි කියන එකට සස්පෙන්ෂන් එකක් කියලා. හරි සස්පෙන්ෂන් එකක්. ඝනයක් පතුරවලා තියෙනවා. ඒ ඝනේ දිය වෙන්නේ නෑ. ඒ ඝනේ දිය වෙනවා නම් අපි ඒකට කියනවා සොලියුෂන් එකක් කියලා. මේක solid solution එකකුත් නෙමෙයි solution එකකුත් නෙමෙයි මොකද්ද ඒක ඇවිල්ලා අනිවාර්යයෙන්ම emulsion එකක් හරි ජෙල් එකකුත් නෙමෙයි හරි ජෙල් එකක් කියන්නේ liquid එකක් තුල ද්‍රවයක් තියෙනවා නම් sorry ඝනයක් තියෙනවා නම් ඒක ජෙල් එකක් හරිනේ විශේෂයෙන් ඇල්කොහොල් එකක් තුල හරි right උත්තරේ වැරදි හරි උත්තරේ එන්නේ මොකද්ද තුන්වෙනි එක හරිනේ right අපි ඔහොමම ටිකක් අනිත් කටට chance එක දීලා අපි තව ප්‍රශ්නයක් ගන්න වෙන ක්ලාස් එකකින් හරි right හරි අපි ඊළඟ එකට එහෙන යම් මෙහෙම මාෂන් වල ගොඩාක් තියෙනවානේ right හරි මෙහෙම කියනවා හරි is the ඉස්තර පුරවන්නයි තියෙන්නේ is the state of psychosis කියන එකයි මේ තියෙන්නේ psychic and physical drug dependence හරි අපි psychologically සහ physically මොකකටරි depend වෙනවා නම් අපි ඒකට කියන නම මොකක්ද හරි අපි කියන්නේ මොකද්ද habitation කියලාද habit එක කියන්නේ පුරුද්දක් විදියට හරි මේක පුරුද්දක් විදියට එනවා නම් ඒක ඇවිල්ලා මොකද්ද ඒක ඇවිල්ලා dependence එකක් නෙමෙයි. හරි ඒ කියන්නේ physically සහ psychologically මේකට මේවා වෙනවා නම් අපි ඒකට කියන වචන මොකද්ද? habituation නෙමෙයි. addiction ද? tolerance ද? tolerance කියන්නේ මොකද්ද? අපි tolerance කියන්නේ සාමාන්‍යයෙන් කලින් ගත්ත effect එක අඩු dose එකකින් ගත්තා නම් අද අපිට ඒ effect එක ගන්න dose එක වැඩි කරන්න තමයි අපි tolerance කියන්නේ. හරි anxiety කියන්නේ මොකද්ද කාංසාව ඒ කියන්නේ අපි nervousness වෙනවා අපි බය ගැන්වෙනවා කැටි ගැන්වෙනවා හරි heart rate එක වැඩි වෙනවා ඒක තමයි anxiety කියන්නේ මොන addiction කියලා කියන්නේ මොකද්ද අපි ඇබ්බැහි වෙනවා physically සහ psychologically අපි දැන් උදේට ටී එකක් බිව්වේ නැත්නම් টয়ලට් යන්නේ නැහැ හරි උදේට ටී එකක් බිව්වේ නැත්නම් සිගරට් එකක් බිව්වේ නැත්නම් টয়ලට් යන්නේ අන්න ඒකට කියනවා එයා psychologically සහ physically addict වෙලා අපි කියනවා ඒකට addiction කියලායි කියන්නේ. එහෙනම් උත්තර අපි ගන්නවා මොකක් කියලාද? උත්තර විදිහට ගන්නෙ මොකද්ද? මෙයා false මෙයා true මෙයා false මෙයා false. හරි? right. හරි ඊළඟ ප්‍රශ්නෙට ඔන්න අපි උත්තරේ දුන්නා. right. තව මට පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. right ඔය අපි කරපුවා ලකුණු කරගන්න powders used for external use are හරි බාහිරෙන් පාවිච්චි කරන powder එකකට අපි කියනවලු හරි effervescent powders කියලා මොනවද effervescent කියන්නේ කාට හරි නිකන් idea එකක් තියෙනවනේ effervescent මේක ටිකක් අද අමාරු paper එකක් මම දීලා තියෙන්නේ හැමෝටම වගේ නිකන් ලේසි වෙන එකක් අද දැම්මේ නේ මොකද්ද effervescent කියන්නේ carbon dioxide පිට කරමින් හරි මෙහෙම දාපුවම පවුඩර් එකක් ජලයට කාබන් ඩයොක්සයිඩ් පිට කරමින් හරි බුබුලු දමමින් හරිද ඔන්න ඔය විදිහට එකක් පවුඩර් එකක් පිට කරනවා නම් අපි කියන එක effervescent පවුඩර් එකක් කියලා. හොඳම උදාහරණයක් අපි හිතන්නකො ඩිස්ප්‍රින් පෙත්තේ ඉස්සර තිබ්බ ඒක effervescent ටැබ්ලට් එකක්. ඒ ටැබ්ලට් එක මොකද වෙන්නේ? වතුර දාපුවම කාබන් ඩයොක්සයිඩ් පිට කරන බුබුලු දාන්නේ ඔන්න උඩට යනවා. අන්න ඒක effervescent පවුඩර් එකක්. එහෙම ඒවා අපි externally පාවිච්චි කරන්නේ ඒවා internal preparation වලටයි ගන්න. හරි එහෙනම් අපි ඔන්න උත්තරේ false හරි ඊට පස්සේ එනවා divided powders මොනවද divided powders කියන්නේ හරි finely divided powders අපි මේක අඹරලා පාවිච්චි කරනවා හරි හොඳටම අඹරලා හොඳට fine කුඩා powder එකක් බවට පත් කරනවා ඒ කුඩා කියලාට අපි පාවිච්චි කරන්නේ tableting වගේ internal preparation වලට එතකොට මේකත් වැරදි හරි
bulk powders ගන්න මොකටද අපි bulk powders ගන්නේ අපි පොඩි ළමයිට මතක ඇති මේ මෑතකත් මම කියලා දුන්නා පොඩි ළමයිට powder packet හදන්න හරි dosage form එකක් තියෙනවා powder packeting කියලා ඒවා internal use කරන ඒවා එතකොට ඒකත් වැරදි හරි අර externally පාවිච්චි කරන එකක් තමයි dust කරන්න ගන්නවා dusting powders උත්තරේ හරි හරි නේද right dusting powders right ඔන්න bulk powders ගැන අහනවා ප්‍රශ්නයක් ඊළඟට bulk powders කියන්නේ මම කිව්වා පොඩි ළමයිට powder packet හදලා දෙනවා වැඩිහිටියන්ගේ dosage form අරගෙන ඒක කුඩු කරලා හරිද ඒක bulk එකක් බවට පත් කරලා නේද bulk up කරලා glucose හරි inert දෙයක් පාවිච්චි කරලා ඔන්න කුඩු කරලා අපි හදන එකක් කියනවා අපි මොකක් කියලාද bulk powder එකක් කියලා. ඉතින් මේ bulk powder එකක් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? potent ලු ඒක නිකන් ප්‍රබලතාවයෙන් වැඩි ලු non potent ලු හරි both A and B ඊට පස්සේ none කියලා තියෙනවා. හරි මොකක්ද ඔයාලගේ උත්තරේ? දැන් කියන්න බලන්න ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා? දල වශයෙන් මොකද්ද මේක? අපි එක් පොඩි ළමයෙක්ට හදන එකක් සාමාන්‍යයෙන් ප්‍රබලයිද? නෑ. අපි ප්‍රබල ඒවා හදන්නේ නෑ. හරි bulk up කරනවා ඒක මොනවාද ග්ලූකෝස් හරි ටැල්ක් හරි ඒ වගේ දෙයක් දාලා මොකද කරන්නේ? ඒක විශාල කළ චූටි ද්‍රව්‍යයේ පොඩි ප්‍රමාණයක් තමයි දෙන්නේ. හරි? non potent. හරි? non potent කියන්නේ එච්චර ප්‍රබල නැහැ. ඔව්. ගොඩාක් වෙලාවට අපි කියනවා ඒවා පොටෙන්සි එකෙන් ගොඩාක් අඩුයි. මොකද තනි ඩෝස් එකක් දෙන්නේ. හරි? උත්තරේ ඔන්න හරි. එහෙනම් both A and B කිව්වම ඒක වැරදි. හරි? none කියුවාම ඒකත් වැරදි. මොකද උත්තරයක් තියෙනවනේ උඩ. එහෙනම් උත්තරේ non potent. හරි? right. අපි යන් තව ප්‍රශ්නයකට. හරි? right. Powders are more stable than syrup. Powders කියන එක syrup වලට වඩා stable ද? දැන් දෙන්න බලන්න ඔයාලගේ උත්තර. Powders are more stable than syrup. Solid dosage form, liquid dosage form වලට වඩා stable. මොකද කියන්නේ ඔයාලගේ උත්තරේ? Solid dosage form liquid වලට වඩා stable ද නැද්ද? දලාගාසක් කියන්නේ? මොකක්ද ඔයාලගේ අදහස? Stable. හරි? solid ඒවා තමයි stable. මම ඔයාලට ගිය සතියේට කලින් සතියේ පෙන්නන්න ඇති ක්ලාස් එකේදී stability එක කොහොමද තියෙන්නේ කියලා. නේද? විශේෂයෙන් external ඒ වගේ. right. syrup කියන එක powders are more stable than syrup. මේ උත්තරේ අපි අනිවාර්යයෙන්ම හරි කියලා ගන්නවා. අයියේ powder කියන්නේ මොකද්ද? liquid dosage form එකක් නෙමේ එයායිල solid එකක්. ඒකින්ද මෙයා හරි කියලා ගන්න වෙනවා අපිට. හරි? මෙයා හරි. හරි? ඊට පස්සේ ටැබ්ලට් වලට වඩා powder stable ලු. මොකද කියන්නේ? දෙකම solid තමයි. හැබැයි ටැබ්ලට් එක මොකද වෙන්නේ? stability එකකින් වැඩි. ඇයි? එයා dosage form එයා හදපු කෙනෙක්. හරි? එයාව කඩන්න ඕනේ powder. එයා ගොඩක් ස්ථායි. හැබැයි powder එක අස්ථායි. එතකොට මේක වැරදි මේ කතාව. capsule කියන එකද? ඔව් capsule කියන එකට අපි පිළිවෙල ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ටැබ්ලට් තමයි වැඩිම ස්ථායීතාවයෙන් තියෙන්නේ. ඊට පස්සේ capsule. ඊට පස්සේ ඔන්න powder. හරි? ඊට පස්සේ කවුද? මේ කියන්නේ වගේ. liquid ඒව නේද? ඔන්න syrup එක. හරි? syrup කියන්නේ sugar ගතිය වැඩි. හරි? elixir කියන්නේ මොකද්ද? elixir එකක් කියන්නේ මොකද්ද? elixir කියන්නේ internal preparation එකක්. හරිද? internal පාවිච්චි කරන එකක්. මෙයාලත් අපිට මොකද කියන්නේ? සාමාන්‍යයෙන් stability එකකින් අඩුයි ගොඩක්. හරි? ඒක නිසා සාමාන්‍යයෙන් powder කියන එක නා elixirs වලට වඩා stable. හරි stable. syrup වලට වඩා stable. tablet වලට සහ capsule වලට වඩා unstable. හරිද මඩි? ඔන්න උත්තර ටික. සරලව හිතන්න. right. අපි යනවා ඊළඟ එකට. හරි. අපි යන්නේ මෙහෙම. මම
එතන ඔයාලට කරපුවා ටිකක් අඩුයි වෙන තියෙනවා ඉන්නේ. හරි මේකට 39. The monophasic liquid dosage form is monophasic කියන්නේ මොනවද? ඔයාලට මම monophasic පෙන්නලා තියෙනවද? උඹ බලන්න monophasic. හරි monophasic. හරි උඹ බලන්න මේ තමයි අපි දැන් කතා කරේ emulsion කොටස නේද? හරි ඔන්න බලන්න. උට්ටක් මම මේක පෙන්නලා ඉන්නවා. මෙන්න monophasic liquid dosage form. හරි monophasic කියන්නේ phase එකයි තියෙන්නේ. එහෙ මේව තමයි orally ගන්නෙවා. හරි mixtures හරි linctus කියන්නේ කැස්සට ගන්නෙවා. ඒ කියන්නේ මේ orally ගන්නෙවා. ඇඟ ඇතුළට ගන්නවා. elixirs, syrup, drops, draft හරි ඕවා තමයි monophasic internal level. ඒ වගේ monophasic ඒවා ගන්නවා external පාවිච්චි කරනවා. කියන්නේ lotion, liniment, collodion ඕවා මොනවද? මේවා monophasic. හරි. ඊට පස්සේ monophasic liquid form for special use. විශේෂිත ඒවා gargle, උගුර හොදන ඒවා, mouth wash, කට හොදන ඒවා, throat pain. හරි. ඔය තියෙන paint වර්ග. eye drop, ear drop, හරි nasal drop, doses, enema, හරි inhalation, aerosol. ඊට අතර parenterally පාවිච්චි කරන solution වල. මේ ඔක්කොම monophasic. හැබැයි ඔය අතරේ biphasic කියලා જાතියකුත් තියෙනවා. කොහොම බලන්නකො මම biphasic පෙන්නන්නම් ඔයගොල්ලෝ. හරි. මේ තමයි monophasic. මේ biphasic කියන්නේ phase දෙකක්. මේ phase දෙකක තියෙනවා නම් අපි කියනවා එක මොකක් කියලාද? මොකක්ද ඒක? අනිවාර්යයෙන්ම එයා ඇවිල්ලා phase දෙකක් තියෙනවා කියන්නේ එක්ක suspension එකක් එක්ක emulsion එකක්. හරි? ওই දෙකෙන් එකක් තමයි biphasic කියන්නේ phase දෙකක්. හරි? හැබැයි monophasic කියන්නේ ද්‍රාවණය තුල ද්‍රාවණي සම්පූර්ණයෙන් දිය වෙලා හැදෙන solution එකක්. monophasic වල තියෙන්නේ solution. හරි? biphasic වල තියෙන්නේ එක්ක suspension එක එක්ක emulsion එක. ඔන්න මතක තියාගන්න. හරි? ඉතින් ඒවා internally පාවිච්චි කරනවා externally පාවිච්චි කරනවා. හරිනේ? right. එහෙනම් ඔන්න monophasic ගැන කතාව හරි. හරි? right. එහෙනම් අපි යන් අපේ ප්‍රශ්නෙට. හරි? අපේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? right. ප්‍රශ්නේ තියෙන්නේ මේක. The monophasic liquid dosage form is හරි solution. හරි මොකද්ද මේ කියන්නේ? ඒක true solution එකක්. හරි true solution එකක්. ඔව් solution එකක් කියන්නේ මොකද්ද? ද්‍රාව්‍ය තුල හරි ද්‍රාවකය තුල ද්‍රාව්‍ය නැත්තම් solvent එක තුල solute එක සම්පූර්ණයෙන් දිය වෙනවා. ආයි ෆිල්ටර් කරලා ඒක විව කරන්න බෑ. හරි උදාහරණ sodium chloride solution එක. ආයි ෆිල්ටර් කරා කියලා වෙන් කරන්න පුළුවන් solute එක බෑ. හරි ඒකට කියනවා අපි true solution එකක් කියලා. ඔව් monophasic liquid dosage form කියන්නේ ඒක true solution එකක් තමයි. උත්තරේ හරි. ඒක coarse solution එකලු. coarse කියන්නේ රළු. ඒ කියන්නේ මේකේ පැතිරිලාලු තියෙන්නේ. හරි ද්‍රාවකය තුල ද්‍රාව්‍ය පැතිරිලා disperse වෙලායි තියෙන්නේ. disperse. හරි එහෙම එකට අපි කියනවා මොකද්ද? suspension එකක් කියලා. උත්තරේ වැරදි. හරි fine. හරි fine solution එකක් කියනවලු monophasic liquid dosage form එක. හරි ඔව් ගොඩක් වෙලාවට අපි කියන්නේ මොකක් කියලාද? මේක ඇතුලේ හොඳට පැතිරිලා තියෙනවා finely powder කරපු දෙයක් හොඳට දිය වෙලා තියෙනවා. ඔව් උත්තරේ හරි. හරි micro solution එකක්. හරි micro solution එකක් කියපුවාම ඒක වචනේ නම් අපි දානවා මොකක් කියලාද? වැරද්දක් කියලා. අයියේ micro කියන්නේ මෙහිම දෙයක්. මේකක් ඇතුලේ හරි තව ද්‍රාවණ ඇදිලා තියෙනවා. මෙහෙම ඒවා ගොඩාක් වෙලාවට අපි කියනවා micro solution කියලා නෙමෙයි. අපි කියන්නේ මේවට emulsion කියලා. micro emulsion. හරි. ඉතින් මේ උත්තරේ අපි වැරදි කියලායි ගන්නේ. හරිනේ. එහෙනම් උත්තර දෙකක් තියෙනවා. ඒ එක හරි තුන හරි. හරි. right.
දැන් අපි තව ප්‍රශ්නයකට යමු ඔහොමම. අදික ප්‍රශ්න අමුතුයි නේද? හරි. Solutions are solution කියන්නේ මොනවද? monophasic ලු, biphasic ලු, triphasic ලු, solid ලු. මේක නම් ඉතින් බොහෝ කැමැත්තෙන් කිව්වයි මොකද්ද? solution කියන්නේ monophasic. මේ biphasic කියන්නේ solution එකක් නෙමෙයි. එක phase එකයි තියෙන්නේ. හරි? Solutions are monophasic dosage form, biphasic, triphasic උත් නෙමෙයි. හරි? solid උත් නෙමෙයි monophasic solution කියන්නේ. ඒක liquid එකක්. ඒවලදී. එක පමණයි හරි. ඒ පමණයි හරි. හරි? right. අපි යන් තව චුට්ටක් අනිත් ක්ලාස් වලටත් හරියන විදියට නේද? මේ මෙයා. තා ප්‍රශ්නයකට යනවා අපි මෙහෙම. ගින් යන්. හරි? මෙන්න අපි ඉරිදා උදේ ක්ලාස් එකේ කරපු කට්ටියට ඕලවල ටිකක්. හරිද? right. 65. Oral hypoglycemic drugs belong to bigonite. ඔයාලා දන්නවා oral hypoglycemic ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි sulfonyl urea. හරි sulfonyl urea. හරිද? අනිත් එක තමයි other drugs. හරි other drugs වල අපි බෙදනවා ආය කොටස් වලට. මොනවද ඒවා? ඒ තමයි එකක් තමයි biguanides. හරි metformin එහෙම තියෙන්නේ මේ group එකේ. biguanides. හරි ඊට පස්සේ ආයෙ තියෙනවා meglitinides. හරි meglitinides. හරිද? ඊට පස්සේ alpha amylase inhibitors එකබෝස් වගේ ඖෂධ. හරි තව තියෙන ඩ්‍රග්ස් ගොඩක් අලුතෙන් හොයාගත්ත ඒවා. හරි DTP4 ඒවා. හරි මොමෝ කියලා අපි බෙදනවා. right මෙතන තියෙනවා oral hypoglycemic belongs to bigonide. bigonide කියන්නේ එකම එක ඩ්‍රග් එකයි තියෙන්නේ මේකේ. ඉස්සර තිබ්බා fenformin කියලා. ඒක අයින් කරා. දැන් තියෙන්නේ එකම එක ඩ්‍රග් එකයි. ඒ තමයි metformin කියන ඩ්‍රග් එක. බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? metformin මෙතන තියෙන මේක තමයි හරි උත්තරේ. tolbutamide කියන්නේ මොකද්ද? ආයක sulfonyl urea එකක්. ඒකේ උත්තරේ වැරදි. එකවෝස් alpha glucosidase inhibitor එකක්. ඒකත් වැරදි. හරි ඊට පස්සේ troglycerone. හරි ඒක meglitinides නේද? උත්තරේ වැරදි. ඔයාලට ඕන නම් ඇන්ටි ඩයබටික් ටික මම පටස් ගාලා පෙන්නන්නම් තප්පර කීපයකින් මොම් බලා ගන්න. හරි ඕනිද බලන්න? ඕනේ නැහැ නේ. පාඩම් වලදී කරනවා. right. Oral hypoglycemic agent mostly likely to be prescribed for patient with refractory obesity. මොකද කියන්නේ? refractory obesity කියන්නේ ස්ථූලභාවය obesity නැවත නැවත ඇති වෙනවා බර එන්න වැඩි වෙනවා. හරි oral hypoglycemic agent most likely to be prescribed for patient. හරි කියන්නේ මහත වැඩි වෙන පුද්ගලයන් සඳහා ඩයබටික් තියෙන කට්ටිය සඳහා වඩාම සුදුසු. හරි වඩාම සුදුසු මොකක්ද කියලා යහන්නේ මේ. මොකක්ද මෙතනින් හොඳ? වඩාම සුදුසු chlorpropamide කියන්නේ long acting sulfonyl urea එකක් බර වැඩි වෙනවා අනිවාර්යෙන්. හරි උත්තරේ වැරදි. මෙහිම බර වැඩි වෙන්නේ කෙනෙක් තවත් බර වැඩි වෙන රෝගියෙක් දුන්නොත් එහෙම වැඩි යවෝ. හරි metformin අපි පාවිච්චි කරනවා මොකටද? ඇත්තටම obese patient ලට type 2 diabetic තියෙන obese patient ලට metformin තමයි හොඳම drug එක. මේකේ weight gain එක අඩු කරනවා. ඒ කියන්නේ බර වැඩි වෙන ප්‍රතිශතය අඩු කරනවා. හරිද? ඒක නිසා මේ group එක තමයි most suitable group. tolbutamide කියන්නේ sulfonyl urea එකක්. ඒකටත් බර වැඩි වෙනවා. ඒකත් වැරදි එහෙනම්. හරි glycoside වලටත් බර වැඩි වෙනවා. මොකද glycoside, glycoside මේ ඔක්කොම sulfonyl urea කාණ්ඩයේ ඖෂධ තින් මේවට බර වැඩි වෙන උත්තරේ වැරදි. හරි උත්තරේ එහෙනම් මොකද්ද? metformin. හරිනේ? right. ඔන්න දැන් එනවා insulin ගැන ප්‍රශ්නයක්. Insulin administered through the route. හරි සාමාන්‍යයෙන් insulin දෙන route එක කාටද කියන්න පුළුවන්ද මෙතනින්? oral ද IV ද sublingual ද subcutaneous ද? දෙන්න බලන්න උත්තරයක් කට්ටිය. subcutaneous. ඔව් හරිම උත්තරේ තමයි මොකද්ද? subcutaneous. හරිද? හැබැයි මෙතනදී අපි sorry sublingual කියන එක highlight කරනවා නේද?
මෙතනදී අපි මොකද කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙන්නේ subcutaneous හරිද subcutaneous sublingual කියන එක oral කියන දෙකම clinically තාම trial එකක් විදිහට තාම කරන එකක්. IV දෙන්නේ නැද්ද? IV දෙන්නේ නැද්ද අපි? insulin IV දෙන්න බැයිද IV එකක්? කාටද අදහසක් තියෙද IV එකක් දෙන්න බැයිද? insulin වල IV දෙන අවස්ථාවක් මම කිව්වා. සාමාන්‍යයෙන් අපි IV දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොනවද ඒ? එකක් තමයි මොකද්ද? diabetic අන්නා මෙසේජ් එක. ඔයාලා කතා කරන්න කමන්නේ. හරි. ketoacidosis. හරි very good. diabetic ketoacidosis. හරි. coma condition එක කරක් දෙනවා නේද? ketoacidosis. හරි. අපිට ඉතින් මොකද්ද මේ ketoacidosis කියන්නේ? දැන් අපේ ඇඟේ මොනවද? ශක්තිය ලබා ගන්න මොනවද නැත්තේ? ග්ලූකෝස් නෑ පටකොල. හරි දැන් මොකද කරන්නේ? කීටෝන් බොඩි හදනවා අපේ ෆැට් ටිෂු එකකින්. කීටෝන් බොඩි. හරි මේ කීටෝන් බොඩි එන්න ලෙවල් එක වැඩි වෙනවා. ශක්තිය වැය කරගන්න යාගේ. හරි හදාගන්න යාගේ. කීටෝන් වැඩි වෙන්න එක්තරා මොහොතකදී ඇසිඩික් කන්ඩිෂන් එකක් නිර්මාණය වෙනවා. අපි කියනවා මේකට diabetic ketoacidosis කියලා. ඒ කියන්නේ blood become acidic. හරි ඉතින් ওই කන්ඩිෂන් එක හොඳ නෑ. මේක හරිම ඩේන්ජරස්. හරි ඒකින්ද ඒ වගේ වෙලාවවලදී අපිට ඉක්මනින් ඇක්ෂන් එක දෙන්න පුළුවන්. හරි ඉක්මනින් ඉන්සුලින් සාන්ද්‍රණය වැඩි කරන්න ඕනේ. ඉක්මනින් සෛල් ලේවල තියෙන ග්ලූකෝස් ටික පටක ඇතුළට යවන්න ඕනේ. හරි ඉතින් ඒකටත් අපි දෙනවා IV route එකෙන් දෙන්න පුළුවන්. coma condition එකකදී අපි දෙනවා. හැබැයි මෙතන අහන්නේ insulin administered through the route. main එක අපි දෙන්න ඕනේ මොකක් කියලාද? මෙයා තමයි IV දෙන්න පුළුවන් emergency condition වල. හරි oral නම් දෙන්නේ නැහැ. මේවා clinical trial වල තාම තියෙන්නේ sublingual උත් එහෙමයි. හරි එහෙනම් අපිට දාන්න පුළුවන් උතන සාධාරණ උත්තර දෙකක්. මෙයාට දෙන්න පුළුවන් මෙයාට දෙන්න පුළුවන්. හැබැයි routinely දෙන්නේ මෙයා කියලා මතක තියාගන්න. හරිනේ? right. most common complication in insulin therapy. හරි insulin therapy එකේ අපිට ගොඩාක්ම commonly හම්බෙන complication එක. හරි කියන්න පුළුවන්ද කාට හරි? lipodystrophy, hypotension, hypoglycemia, gallstone. මොකද කියන්නේ? insulin therapy එකක් දෙනකොට hypoglycemia right very good. insulin දෙනකොට එන ප්‍රධානම side effect එක තමයි hypoglycemia. මේ lipodystrophy එහෙම ඉන්නේ අපේ මොනවාද injecting errors හින්දා. මොකද්ද dystrophy එකක් කියන්නේ? dystrophy කියන්නේ මොකද්ද? අපේ fat layer එක අපි තුමුකෝ මේ අපේ බඩගෙඩිය කියලා. හරි? මෙයාගේ වටේට තමයි අපිට විදින්න කියන්නේ. හරි? අපි මොකද කරන්නේ මේ වටේට විදින්න නැතුව මේ පොයින්ට් එක එකම තැනට විදගෙන යනවා. මොනවා වේද? එක්ක fat tissue එක වලක් වගේ හැදෙනවා. එක්ක වගන උඩට නිර්ලා යනවා. ඉතින් ඕකට කියන අපි lipodystrophy කියලා. මේක මොකක්ද lipo hypertrophy dystrophy ආකාර දෙකයි එකක් මේ විදිහට වලක් වගේ එනවා එකක් මේ විදිහට එනවා. හරි. ඉතින් ඕක ඇවිල්ලා injecting error එකක්. ඒක insulin therapy එකේ ප්‍රශ්නයක් නෙමෙයි. සමහර අය හිතලා ගහනවා මේකක් වෙනවනි කියලා දානවා. ඒක වැරදි ඈ. මේක තමයි හරි උත්තරේ. hypotension කියන pressure එක drop වෙනවා කියන එක මේකේ complication එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් hypertension තමයි diabetic කට්ටියට එන්නේ. හරිද? right. එතකොට gallstone මේවා ගල් නේද? ගල් එන එක ඒකට අදාළ නැහැ. උත්තරේ වැරදි. හරි? right. එහෙනම් හරිම උත්තරේ දෙන්න මොකද්ද? hypoglycemia. හරිනේ? right. second generation sulfonylurea agent. ඔයාලා second generation එකේ තියෙන drugs ටික මතකද sulfonylurea වල? කාට හරි මතකයි නම් මතකද second generation එක? ඔන්න මම පොඩ්ඩක් පෙන්නන්න second generation එක. හරි?
second තියා දැන් අපිට මේ නේද මේ ඔක්කොම බලන්න එපා second generation මතකද diabetic කට්ටියද මේ පාඩම් කරපු කට්ටිය ඉන්න බලන්නකො මම පෙන්නන්නම් හරි ඔන්න මම පෙන්නන්නම් මේක පේනවද බලන්න මේක පේනවද බලන්න පේනවනේ මේ තමයි first generation එක හරි සල්ෆනයිල් යූරියා වල මේ second generation first generation එකේ මම කියවනේ එයාගේ action එක අනුව කොටස් තුනකට බෙදුවා හරි short acting intermediate acting long acting හරි short acting එක තමයි හොඳම drug එක tolbutamide intermediate දැනට පාවිච්චි ඉන්නේ acetoxamide සහ torsemide හරි long acting clopropamide මේකල hypoglycemia වෙනවා ඉඳ ගේන් එකක් නෑ ලංකාවට හරි මේක second generation එක ගත්තාම ඒකෙත් තියෙනවා short acting long acting හැබැයි intermediate එකක් නැහැ හරි long acting එකට තිබ්බේ ඉස්සර glibenclamide diaryl කිව්වේ දැන් මේකත් මාකට් එකෙන් අයින් කරලා තියෙන්නේ හරි ගවර්න්මන්ට් හොස්පිටල් වල නම් ඇත්තෙම නැහැ හරි diaryl එක මොකද hypoglycemia එනවා elderly කට්ටියට ටිකක් හොඳ මදි හරි ඊට පස්සේ glimepiride කියන එක තියෙනවා glipizide තියෙනවා glycoside glipizide short acting ඉතින් ওই ටික තමයි අපි short acting කියලා කියන්නේ අපි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ඕක බලන්න ප්‍රශ්නේ තියෙන්නේ right මේ බලන්න ප්‍රශ්නේ තියෙන්නේ second generation sulfonyl urea agent chlorpropamide කියන්නේ first generation එකේ long acting එක කෙනෙක් first එකේ long acting හරි එතකොට ඒක වැරදි හරිද tolosamide කියන්නේ මොකද්ද tolosamide කියන්නේ first generation එකේ intermediate acting එක කෙනෙක් හරිද tolbutamide කියන්නේ මොකද්ද first generation එකේ short acting එක කෙනෙක් short acting glipizide කියන්නේ කවුද second generation එකේ short acting එක කෙනෙක් හරි නේද දැන් හරි උත්තරේ මොකද්ද බෙදලා මෙයා glipizide හරි ඕකට මම දැම්මොත් එන්නේ glibenclamide කියන drug එක මම දානවා තව statement එකක් glibenclamide මොකද මේකට දෙන උත්තරේ ඔයාලා හරිද වැරදිද හරිද වැරදිද හරි හරියටම second generation එකේ long acting එක්කෙනෙක්. ඒතරේ හරියම. හරි? right. හරි එහෙනම් අපි යමු ඊළඟ එකට. හරි release of insulin inhibit by the drugs. හරි? ඉන්සුලින් ස්‍රාවය මේ inhibit කරන ඖෂධ. හරිද? ඉන්සුලින් ස්‍රාවය inhibit කරන ඖෂධ. right. somatostatin මොකද්ද somatostatin කියන්නේ? somatostatin අහලා තියෙනවද කවුරු හරි? somatostatin හෝමෝන් එකක්ද එන්සයිම් එකක්ද මොකක්ද මේක? ගොඩක් දෙනෙක් මේ ගැන අයිඩියා එකක් නැහැ නේ. හරි. බලන්න මේ somatostatin කියන එකත් අපි සාමාන්‍යයෙන් අපේ ඇගේ නිෂ්පාදනය වෙන කිමිකල් එකක්. හරි. මේකේ තියෙන මේ phenytoin, somatostatin, vinblastine මේ හැම එකකින්ම ඉන්සුලින් ස්‍රාවය ඉන්හිබිට් කරනවා. හරිද? ඒ නිසා මේ ඩ්‍රග්ස් තමයි සාමාන්‍යයෙන් අපි දැනගන්න ඉන්න ඕනෙවුවා. හරි? මේ ඇවිල්ලා ඉන්සුලින් ස්‍රාවය ඉන්හිබිට් කරන ඖෂධ වර්ග 3. හරිද? ඉතින් මේකේ උත්තරේ all true. හරි? all true. ඉතින් මේක තමයි දැන සිටිය යුතු vinblastine, phenytoin, somatostatin කියන තුනෙන්ම ඉන්සුලින් ස්‍රාවය ඉන්හිබිට් කරනවා. හරිද? right. එහෙනම් යම් අපි ඊළඟට drugs inhibit
absorption of glucose in GI tract. GI tract එකේ glucose හරි absorb කරන එක inhibit කරන ඖෂධ මොනවද? හරි glucose absorbance එක inhibit කරන tolbutamide වලින් මොනවද කරන්නේ? action එක මතකද tolbutamide වල action එක? අපිට ඕව මතක නැහැ. ඕම් බලාගන්න. හරි right මොන බලන්න සල්ෆනයිල් යූරියා සයිඩ් ඉෆෙක්ට් මෙන්න බලන්න හරි සාමාන්‍යයෙන් මේක පේනව නේ මොනවද සාමාන්‍යයෙන් මොකද වෙන්නේ ඉන්සුලින් ස්‍රාවය මොනවා කරන්නේ release of insulin from beta cells හරි සාමාන්‍ය සල්ෆනයිල් යූරියා එකකින් කරන්නේ ඉන්සුලින් ස්‍රාවය උත්තේජනය කරන බීටා සෙල් වලින් කියන්නේ ඊට පස්සේ serum glucagon concentration හරි ඉන්සුලින් වල ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කරන එක අඩු කරලා දානවා glucagon level එක අඩු කරනවා ඊට පස්සේ ඉන්සුලින් අදාළ මේ ටිෂුස් ළඟ ක්‍රියාත්මක වෙනකොට ඒකේ පොටෙන්ෂියල් විභවය වැඩි කරන ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා ඕක තමයි මේ මොනවායි සල්ෆනයිල් යූරියා වලින් කරන දේ හරිද ඕක සරලව නිකන් මතක තියාගන්න හරි අපි යන්කෝ ප්‍රශ්නේ තියෙන්නේ මොන වගේ එකක්ද ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක් drugs inhibit absorption of glucose බලන්න tolbutamide කියන්නේ සල්ෆනයිල් යූරියා එකක්. එතකොට අනිවාර්යෙන් ඒකේ කොහෙවත් තිබෙන්නේ මොනවද absorption එක inhibit කරනවා කියලා. එහෙනම් මේකට අපිට කෙලින්ම උත්තරේ වැරදි කියලා දාන්න පුළුවන්. බය නැතුව. හරිද? දැන් අපි මේ දෙන්නට. හරි? මේ දෙන්න. කවුද pioglitazone සහ ripegliline. මොම් බලන්නකො. ඒ දෙන්නගේ කතාව. ඔන්න. දැන් අපි මේ ඉන්නේ මේ වගේනේ දැන් අපි යන් මෙතනින් සල්ෆනයිල් යූරියා මේ මෙග්ලිඩිනයිඩ් නැටික්ලිනයිඩ් නැත්නම් අපි කියන රැපික්ලිනයිඩ් නැටික්ලිනයිඩ් මේ වගේ කරන්නේ සාමාන්‍යයෙන් මොනවාට සමාන ඇක්ෂන් එකක්ද සල්ෆනයිල් යූරියා වලට සමාන ඇක්ෂන් එකක් තමයි දෙන්නේ ඒ කිව්වේ ඒත් සාමාන්‍යයෙන් අර සල්ෆනයිල් යූරියා වගේම හරි මේ ඉන්සුලින් ස්‍රාවය බීටා සෛල වලින් උත්තේජනය කරනවා පෙරිෆරල් ටිෂුස් වල භාවිතය වැඩි කරනවා ඒ වගේ ක්‍රියාවන් ටික මේ සමාන ඇක්ෂන් එකක්මයි දෙන්නේ. ඒකට උදාහරණ තමයි මොනවද? රිපැග්ලිනයිඩ් නැටික්ලියා. අපි මේවට පොදුවේ කියන මෙග්ලිටිනයිඩ් කියලා. හරි. එහෙනම් ඔය කියන කතාවත් අපි එතන තියෙන ඩ්‍රග් එකෙත් ඒකත් වැරදි කියලා තමයි දාන්නේ. ඊළඟට අපිට අහු වෙනවා බිගුවනයිඩ්. මේ බලන්න මෙට්ෆෝමින් තමයි මේකේ තියෙන එකම ඩ්‍රග් එක. හරි. මේකේ මෙකනිසම් එක ගත්තාම බලන්න increase peripheral glucose utilization. පරයන්තයේ තියෙන ග්ලූකෝස් භාවිතය වැඩි කරනවා පටකොළ තියෙනවා. හරි? ඒ කියන්නේ සෛල ඇතුළට ගන්නවා. inhibit gluconeogenesis අලුතෙන් ග්ලූකෝස් හදන එක වළක්වනවා. හරි? gluconeogenesis impaired absorption of glucose from the gut. ආහාර ජීර්ණ පද්ධතියෙන් ග්ලූකෝස් absorb කරන එක මොනවා කරනවද? impair අකර්මණ්‍ය කරලා දානවා. ඔන්නේ නම් metformin කියන එකට අපිට පොඩි හරියක් දාන්න පුළුවන් නේද මෙතනට? මේ කතාව නිසා absorption එක අඩු කරලා දානවා. උත්තරේ එතන හරි metformin හරි. අපි තව එකක් අපිට තියනවා ඉගෙන ගන්න. ඒ තමයි මොකද්ද? ඊළඟ group එක. ඊළඟ group එකේ alpha glucosidase කියන එක අහන්න දෙයක් නැහැ. එයා කෙලින්ම අපේ අන්ත්‍රයේ තියෙන brush board එකේ තියෙන alpha glucose නැත්නම් alpha amylase කියන enzyme එක inhibit කරලා absorbance එක නවත්තනවා. උතන්ට ඒක දැම්මත් හරි. මෙන්න මේ ඊළඟ ක්ලාස් එක. තමයි thiazolidine adiones. ඒකේ මොකක්ද තියෙන්නේ? rosiglitazone, pioglitazone ඔන්න ඕවා. මේකේ ඇත්තටම ඇක්ෂන් එක හොඳට මතක තියාගන්න. increase target tissue sensitivity insulin. හරි? කියන්නේ target tissue වල තියෙන insulin වල තියෙන sensitivity එක වැඩි කරනවා. හරි? hypoglycemia ඇති කරන්නේ metformin වලට සමානයි. දැන් ඔයාලා මතක තියාගන්න මෙහෙම. සල්ෆනයිල් යූරියා වලට සමානයි මෙග්ලිඩිනයිඩ්. metformin වලට සමානයි thiazolidine addione. හරි එකබෝස් කියන්නේ බ්‍රෂ් බෝඩ් එකේ තියෙන එන්සයිම් එක මොනවා කරනද ඉන්හිබිට් කරලා දානවා. ඇබ්සෝබර්ස් එක නවත්තනවා. ඕන් දැන් ඔය කතාව ටික අරගෙන අපි යන් මොකේද? අපේ ප්‍රශ්නෙට. හරි? එන්න ප්‍රශ්නේ. හරි? drugs absorption of glucose and drugs inhibit absorption of glucose in GI tract. Metformin කියන එක sure absorbance එක inhibit කරනවා. True. හරි.
ග්ලිටසෝල් හරි ග්ලිටසෝල් හැබැයි සමානයි මෙට්ෆෝමින් වලට. හැබැයි එයා හැබැයි ඇබ්සෝබර්ස් එකකින් ඉන්හිබිට් කරන්නේ නැහැ. අනිත් දේවල් ටික තමයි කරන්නේ. මෙට්ෆෝමින් වගේමයි. හැබැයි අනිත් දේවල් ටිකයි කරන්නේ. රිපෙග්ලිනයිඩ් කියන්නේ හරි මෙග්ලිඩිනයිඩ් එකක්. එයා සල්ෆොනයිල් යූරියා වලට සමානයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ දෙක එක සමානයි. එයා හැබැයි ඉන්සුලින් ඇබ්සෝබන්ස් එක නවත්තන්නේ නැහැ. සෝරි මේ ඇබ්සෝබන්ස් එක ඒ කියන්නේ ග්ලූකෝස් ඇබ්සෝබර්ස් එක නවත්තන්නේ නැහැ. මේ කතාවත් වැරදි. හැබැයි මම මෙතන තව ඩ්‍රග් එකක් දානවා මෙහෙම. එකාබෝස් කියලා දානවා. මේකට ඔයාලා දෙන්න බලන්න උත්තරයක්. එකාබෝස්. මේකේ උත්තරේ මොකක්ද? ආහාර ජීර්ණ පද්ධතියේ ග්ලූකෝස් ඇබ්සෝබර්ස් එක නවත්තනවා. මොකද කියන්නේ? කාටද උත්තරයක් දෙන්න පුළුවන්ද? ආහාර ජීර්ණ පද්ධතිය මේ වගේ නම් හරි මේක ඇතුලේ තියෙන බ්‍රෂ් බෝඩ් එකකින් රිලීස් කරන එක්තරා එන්සයිම් එක අපි කියන එකට ඇල්ෆා ඇමයිලේස් හරි මෙයා මොකද කරන්නේ තියෙන ඩයිසැකරයිඩ් හරි කඩලා නැත්නම් කාබෝහයිඩ්‍රේට් කඩලා මොකද කරන්නේ ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. හරි මේ ග්ලූකෝස් තමයි ඇඟට උරාගන්නේ. ඩයිසැකරයිඩ් වලට නැත්නම් කාබෝහයිඩ්‍රේට් වලට උරා ගන්න බෑ. ඒකට ඕනේ ඇල්ෆා ඇමයිලේස්. අපි මේ දෙන ඩ්‍රග් එකේ එකාබෝස් වලින් මොකද වෙන්නේ? එකාබෝස් වලින් අනිවාර්යයෙන්ම මේ ඩයිසැකරයිඩ් එක කඩනවා. කඩන එක නවත්තනවා. ඒ කියන්නේ ඇල්ෆා ඇමයිලේස් ක්‍රියාව නවත්තනවා. නවත්තපුවාම ඩයිසැකරයිඩ් එක කැඩෙන්නේ නැහැ. ග්ලූකෝස් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. වෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? උරා ගැනීම නවත්තනවා. හරි? ඒ කියන්නේ ග්ලූකෝස් ඇඟට උරා ගන්න එක නවත්තන්න පුළුවන් ඇල්ෆා ඇමයිලේස් පුළුවන්ද? බෑ. කාබෝහයිඩ්‍රේට් තමයි මේකෙන් ඇබ්සෝබර්ස් එක ගන්න. ග්ලූකෝස් එකක් දුන්නොත් හොඳට ඇබ්සෝබ් වෙනවා මේවා තිබ්බට. ප්‍රශ්නයක් නැහැ. ඇබ්සෝබ් වෙනවා. ඒකෙන්ද මේ උත්තරෙත් වැරදි කියලා තමයි ගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක්. අපි හිතමුකෝ සල්ෆොනයිල් යූරියා එකක් එක්ක නැත්නම් අපි හිතමුකෝ ඩයනිල් එක්ක හරි ලිබෙන්ක්ලමයිඩ් එක්ක ගන්නවා එකාබෝස්. හරි එකාබෝස් ගන්නවා. දැන් ගත්තාම මේකට සාමාන්‍ය හයිපෝග්ලයිසීමියා එනවනේ. හයිපෝ එනවා. හරි හයිපෝග්ලයිසීමියා ආපුවාම දැන් අපි රිවර්ස් කරන්න මොනවද දෙන්නේ? සුගර් ප්‍රොඩක්ට් එකක් දෙනවා. සීනි ටිකක් කන්න දෙනවා යාට. හරි දැන් මේ එකාබෝසුත් ගත්ත කෙනෙක්ට ලිබෙන්ක්ලමයිඩ් ගත්ත කෙනෙක්ට හයිපෝග්ලයිසීමියා ආපු ගමන් අපි සීනි දුන්නොත් හරියයිද? ඒක රිවර්ස් කරගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි සීනි කියන්නේ ඩයිසැකරයිඩ් එක කඩන කවුද? ඇල්ෆා ඇමයිලේස් කඩලා ග්ලූකෝස් බවට පත් කරනවානේ ඩයිසැකරයිඩ් සුක්‍රෝස් නේ. සීනි කියන්නේ සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එක. එයා ග්ලූකෝස් බවට පත් වෙන්න ඕනේ ඒකට උරා ගන්න නම් දැන් මෙතනදී දීලා තියෙන්නේ මොකද්ද? එකාබෝස් දීලා ඇල්ෆා ඇමයිලේස් ඉන්හිබිට් වෙලා ඉන්හිබිට් වුණාම අන්න මේ සුක්‍රෝස් කඩන්න විදියක් නැහැ ග්ලූකෝස් බවට පරිවර්තනය වෙන්න විදියක් නැහැ. අපි හයිපෝග්ලයිසීමියා රිවර්ස් වෙයිද? නෑ. එයාට දෙන්න ඕනේ සුක්‍රෝස් නෙමේ ග්ලූකෝස්මයි දෙන්න වෙන්නේ. හරි? ඇයි සුක්‍රෝස් දුන්නොත් ඇඟට උරා ගන්නේ නැහැ. මොකද මේ එන්සයිම් එකේ ඉන්හිබිට් වෙලා තියෙනවා. ඒ නිසා මෙතනදී කියන්නේ ග්ලූකෝස් ගැන ග්ලූකෝස් ඇබ්සෝබන්ස් එක නවත්තන්න බෑ කාබෝස් වලට. උත්තරේ වැරදි. හරි? රයිට්. නිකන් අදහසක් විතරයි මම කිව්වේ. ඔන්න එහෙනම් අපි යනවා ඊළඟට. ඔන්න ඔයාලා මෙසේජ් එකක් දාලා තිනවා true කියලා තියෙනවා. හරි true දාන්න එපා ඒකට. ඔන්න වැරද්දයි මම කියලා දෙන්නේ. ග්ලූකෝස් කියලා තියෙන්නේ. හැබැයි කාබෝහයිඩ්‍රේට් කියලා මෙතන තිබ්බොත් අන්න හරි උත්තරේ. එතකොට හරි ඈ. right. ඔන්න එනවා අපි මේකට. short rapid acting insulin අම්මෝ. හරි short නැත්නම් rapid acting insulin එකකට උදාහරණ. කාට හරි මතකද? අපි ඉන්සුලින් ක්ලාසිෆිකේෂන් කරන්නේ කොහොමද? 1 2 තව ටිකකින් අපි ඊළඟ එකට යන්නේ. හරි rapid short හරි ඊට පස්සේ intermediate
long. Rapid වලට උදාහරණ මට කියන්න බලන්න පටපට ගාලා. Aspart, Lispro නේද? මතකද? හරි. short එකට soluble. එකට soluble. හරි. intermediate වලට මොනවද උදාහරණ? isofane. නේද? isofane. හරි. long වලට උදාහරණ මොනවාද? එකක් තමයි glargine. අන්තික ඩිටර්මිය නේද? right. මෙතනදී short සහ rapid acting වලට insulin වලට උදාහරණ. glulisin කියන්නේ short acting rapid acting එකක්. හරි. lispro කියන්නේ rapid acting එකක්. aspart කියන්නේ rapid acting එකක්. ඒ කියන්නේ මේ තුන් දෙනාම හරි. all කියපුවාම ඒකත් හරි. නේද? එහෙනම් මේකට all true කියලා දාන්න පුළුවන්. හරිනේ? right. long acting insulin වලට උදාහරණ. හරි. determine මොකද කියන්නේ? true. glargine true. ultra lente මේකත් හරි. all true. මේකෙන් ඔයාලට ඉගෙන ගන්නයි තියෙන්නේ බලන්න long acting insulin වලට. හරි? උදාහරණ all true. right. හරි අපි යන් මේව ප්‍රශ්නයකට. හරි? 45-year-old man මේක හොඳට කියවන්න. just started on therapy. අවුරුදු 45 වයස ඔන්න දැන් therapy එක පටන් ගත්තා hypertension වලට. හරි? and develop persistent dry cough. හරි? persistent dry cough. හරි? right. මේ පොඩ්ඩක් තින් කරගන්න. right. හරි? persistent dry cough එකක් දැන් ඔන්න ඇති වෙලා තියෙනවා. හරිද? දැන් ඔයාලා මොකද කියන්නේ? persistent dry cough වෙන drugs group එක මතක් කරගන්න. මොකක්ද drugs group එක? ACE inhibitors. හරි? which drug is most likely responsible for this side effect? හරි. මේ side effect එක මොකක්ද? මොන drug එකද ගොඩාක්ම responsible? මොකද කියන්නේ? ඔන්න message එකක් දාලා තිනවා enalapril. ඔව්. enalapril තමයි AC inhibitor එකේ තියෙන්නේ. all the prils except april කියවනේ මම. enalapril, lisinopril, prosinopril ගොඩාක් වෙලාවට enalapril වල තමයි මේ persistent dry cough එක එන්නේ. හරි? losartan කියන එක්කිනාට එහෙම එන්න විදියක් නැහැ. ඇයි මේ enalapril වලට මේ ප්‍රශ්නේ එන්නේ? මං කිව්වා AC inhibitors වලින් bradykinin level එක වැඩි වෙනවා. bradykinin level එක වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? non vascular smooth muscle. හරි? ඒ කිව්වේ රුධිර වාහිනී නොවන සිනුදු පේශි. හරිද? මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්තයි වෙන්නේ relax වෙන්නේ, constrict වෙන්නේ. constrict වෙනවා. හරි? එහෙම තැනක් තමයි අපේ bronchi එකේ තියෙන්නේ. හරි? ශ්වසන පද්ධතියේ හරි bronchial tree එකේ තියෙන්නේ non vascular smooth muscle. මේවා හැකිලෙනකොට bronchospasm. හරි? අපේ bronchi එකේ තියෙන සින්දු පේශි හැකිලෙන්න පටන් ගන්නවා. ඔන්න එනවා කැස්ස. ඔන්න ඔකයි කැස්සට හේතුව. හරි? උත්තරේ A හරි. B වැරදි. C වැරදි. nifedipine, calcium tablet, prazosin වැරදි. හරි? right. එහෙනම් උත්තරේ A. දැන් බලන්න මේ වගේ නිකන් වාක්‍යයක් දීලා ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් නේද? දෙන්න පුළුවන් ඉන්න උත්තරයක්. right. which may cause reflex tachycardia and or postural hypotension on initial administration. මොකද කියන්නේ? සමහර drugs තියෙනවා ගත්තාම හිතන් ඉන්නකොට නේද? pressure එක drop වෙලා වැටෙනවා. postural hypotension කියලා කියන්නේ. හරිද? නැත්තම් ඉස්සල්ලාම බෙහෙතක් ගන්නකොට අපි මොකද වෙන්නේ? එයාගේ pressure එක drop වෙලා වැටෙනවා. අපි කියන එකට postural hypotension කියනවා. හරි? නැත්තම් first dose hypotension කියලා අපි කියනවා. පළවෙනි dose එක දෙනකොට එයාට pressure එක drop වෙනවා. සමහර drugs තියෙනවා heart එකේ rate එක වැඩි වෙනවා reflex එකක් විදිහට ප්‍රතික්‍රියාවක් විදිහට. ඉතින් ඒවට හොඳම උදාහරණය මොකද්ද? හරි? reflex tachycardia එනවා කියලා අපි කියන්නේ. හරි?
දැන් මේක කියන්නේ රිෆ්ලෙක්ස් ටැකිකාඩියක් එන. ඒ කියන්නේ heart rate එක වැඩිත් වෙන. හරි. හිතන් ඉන්නකොට ප්‍රෙෂර් එක drop වෙන. ඖෂධ කාණ්ඩේ මොකද්ද කියලා යහන්නේ. ඇටෙනෝලෝල් කියන්නේ මොකද්ද? ටැකිකාඩියා එන රගයක්ද? නෑ මේකට එන්නේ මොකද්ද? heart rate එක අඩු වෙනවා. බ්‍රැඩිකාඩියයි එන්නේ. ඉතින් මේක මෙතනින්ම වැරදි. හරි. ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරෝතයෝසයිඩ් HCT කියන්නේ ඩයුරටික් එකක්. නේද? මූත්‍රාකාරකයක්. මේ මූත්‍රාකාරකය ගත්තාම හරි මොකද වෙන්නේ? heart rate එක වැඩි වීමක් නම් වෙන්නේ නෑ. එතනම වැරදි. හරි. මෙටපොලෝල් කියන්නේ මොකද්ද? මේකත් බීටා බ්ලොකර් එකක්. බීටා බ්ලොකර් එකක්. මේකටත් අපි බ්‍රැඩිකාඩියයි එන්නේ. ඉතින් මේක වැරදි එතනම. ප්‍රසොසින් කියන්නේ මොකද්ද? ඇල්ෆා බ්ලොකර් එකක්. හරි? ඇල්ෆා 1 බ්ලොකර් එකක්. ඇල්ෆා 1 කියන්නේ මොකද්ද? රුධිර වාහිනී වල තියෙන සිනිඳු පේශී හරි උත්තේජන වෙනවා ඇඩ්‍රිනලින් හමුවේ. හරිද? දැන් අපි මේ ප්‍රසොසින් දුන්නාම උත්තේජන වෙන්න දෙන්නේ නැහැ. බ්ලොක් වෙනවා. මෙයා ඇඩ්‍රිනලින් වලින් උත්තේජන වුණොත් මෙහෙම ඉන්න කෙනා මෙහෙම වෙනවා. කන්ස්ට්‍රික්ට් වෙනවා. දැන් අපි ඩ්‍රග් එක දීපු ගමන් මෙහෙම ඉන්න කෙනා මොකද වෙන්නේ? තවත් හිල් වෙනවා. හරි? ගොඩක් හිල් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? වැඩි රුධිර පරිමාවක් ගෙනියන්න පුළුවන්. හරි? මේ ඩ්‍රග් එක ගත්ත ගමන් ප්‍රතික්‍රියාවක් විදිහට heart rate එක වැඩි වෙනවා. අනිත් එක තමයි මොකද වෙන්නේ? පළවෙනි ඩෝස් එක ගද්දී අපි හිතන් ඉද්දි ප්‍රෙෂර් එක drop වෙලා postural hypotension එක ওই ලක්ෂණ දෙක මේකට එනවා. ඊට හරියම උත්තරේ තමයි ප්‍රසොසින්. D තමයි හරියම උත්තරේ. හරි? right. දැන් මොකද කියන්නේ? හරි. තවත් ප්‍රශ්නයකට යන්න. 48 years old hypertensive patient has been successfully treated with a thiazide diuretic for the last 5 years. ගිය අවුරුදු 5ටම හරියන hypertension එක තියෙන patient කෙනෙක් මෙයාට mild hypertension තිබිලා තියෙන්නේ. ඒක drug එකකින් ඉන්නේ පටන් ගන්න drug එකක් ඉන්නවා මෙයා අවුරුදු 5ක් තිස්සම ගිහින් තියෙන්නේ. හරි. Over the last 3 හරි. Over the last 3 was started on an additional antihypertensive agent. ඔන්න දැන් පහුගිය අවුරුදු 3 තව drug එකකට add කරන්න උනා යාට. හරි දැන් එච්චර thiazide වලින් ගියේ තව එකක් add කරා. හරි. Additional antihypertensive agent. Later he complains of being unable to achieve an erection. අන්න මෙයාට මොකද වෙන්නේ? erectile dysfunction එක. ඒ කියන්නේ ස්නේහ ප්‍රාණවත් වෙන්නේ නැති ප්‍රශ්නයක් එනවා. Which is likely second antihypertensive medication. ඒක බොහෝ වෙලාවට එන්නේ දෙවෙනියට දීපු එක. හරි. බොහෝ වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන ඩ්‍රග්ස් ගෲප් එක තමයි මොකද්ද? බීටා බ්ලොකර්ස් කියන කාණ්ඩය. බීටා බ්ලොකර්ස් වලට ওই ප්‍රශ්නේ එනවා. හරි erectile dysfunction එනවා. මොකද්ද? erectile dysfunction. අපි කියනවා මේකට සමහර අය කියන impotence කියලා කියනවා. හරිද? මෙහෙම වුණාම ලිංගික ක්‍රියාකාරීත්වය දෙන්න අමාරුයි. අපි කියනවා මේකට impotence කියලා. හරි impotence. හරි ඉතින් ඒක බොහෝ වෙලාවට එන්නේ බීටා බ්ලොකර් ගෲප් එකට. ඉතින් මෙතන කියනවා ඉස්සලා ඩයුරටික් එකක් ගත්තා කැප්ටෝප්‍රිල් කියන්නේ AC ඉන්හිබිටර්ස් වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ලොසාටන් කියන්නේ angiotensin converting angiotensin receptor 2 blockers වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙටපොලෝල් කියන්නේ අන්න බීටා බ්ලොකර් එකක්. ලෝල් නේද? ඒකට එන්න පුළුවන් බොහෝ දුරට. මිනොක්සිඩිල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි? right. එහෙනම් හරියම most suitable answer එක තමයි C. මෙටපොලෝල්. හරි නේද? right. එහෙනම් අපි යන් 40 වෙනි ප්‍රශ්නෙට. A 40-year-old male has recently been diagnosed with hypertension. මෑතකදී අවුරුදු 40යි මෑතකදී තමයි මෙයාට hypertension තියෙනවා කියලා අඳුරගෙන තියෙන්නේ. හරි due to pressure reading of 165/100. හරි mercury millimeter. හරි සාමාන්‍ය ප්‍රෙෂර් එක 100-165ක් වගේ තිබිලා. ඒ කියන්නේ මෙයාගේ ටිකක් වැඩි නේද? He also has diabetic. එයාට diabetic උත් තියෙනවා.
that is well controlled with oral hypoglycemic. ඒක හොඳට control කරගෙන ඉන්නවා oral hypoglycemic medication එක. Which is the best initial treatment regimen for the hypertension in this patient. මෙයාට හොඳම drugs group එක මොකද්ද පටන් ගන්නවා නම් diabetic උත් තියෙනවා මතකද එයාට අවුරුදු 40යි හරි එයාගේ pressure එක 100ක් 165ක් වගේ. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයකින් වැඩිලා මෙයාට mild hypertension තමයි තියෙන්නේ. දැන් මොනවද හොඳ? ලොකු drug එකකින්ද පටන් ගන්න. මොනවද හොඳ? ඉතින් අහනවා කෙලින්ම initial treatment regimen. මොනවද හොඳ? මේක ඇත්තටම මාළු ලොකු අයිඩියා එකක් නැතුව ඇති. සාමාන්‍යයෙන් අපි පටන් ගන්න එතකොට diuretic එක. හරි සාමාන්‍යයෙන් අපි diuretic ඒක prevalent potent diuretic එකක් නෙමෙයි. ඒකට මේක වැරදි. හරි potent furosemide දෙන්නේ නැහැ එහෙම කෙනෙක්ට. හරිද? දෙන්නේ නැහැ. එයා diabetic උත් තියනවා කිව්වා. සාමාන්‍යයෙන් diabetic කියන එකට හොඳම drugs group එක තමයි diabetic nephropathy තියෙන කට්ටියට. හරි අපි ගොඩාක් මෙන්න මේ AC inhibitors පාවිච්චි කරන එකම lisinopril කියන එක පාවිච්චි කරනවා. හරි combination එක හරි combination එක අපි diabetic තියෙන හින්දා මෙයාට මේ thyroid වලටත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? diabetic වැඩි වෙනවා. හරි hyperglycemia එනවා මේකට. හැබැයි මෙයාලා කියනවා මොකද්ද? hypoglycemia well control කියලා කියනවා යාගේ drugs එක. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේක දෙන්න බැරි ප්‍රශ්නයක් නැහැ. හොඳම combination එක හොඳම regime එක තමයි lisinopril සහ hydrochlorothiazide. හරිම උත්තරේ මෙයා. මේක ඔයාලටම ලොකු idea එකක් නැතුව ඇති. ඒකට නිකන් සරලව ඔහොම ප්‍රශ්නයක් අහුවොත් මතක තියාගන්න. ඔහොම තමයි අපි උත්තරේ හොයන්නේ. හරිනේ? right. පොඩ්ඩක් අපි දැන් මෙතනින් ඉස්සරහට යන් hypertension වලට අපි ආවනේ ගොඩක්. හරි. කියන්නේ එහෙම. අපි මේ ටික දැන් කතා කරානේ 83 කතා කරා. හරි. අපි මෙහෙම යමුකෝ. SCQ එක කරත් යමුකෝ අපි හොම්. Hi. A 45-year-old man is diabetic, was just started on therapy for hypertension and developed a persistent dry cough. Official ප්‍රශ්නයක් ආවා and swelling of his nose and tongue. හරි. නහය දිව එහෙම යන්න ඉදි වෙන්න පටන් ගන්නවා. හරි. ඔයාලා මතක් වෙන්න ඕනේ නහය දිව හරි ඒ වගේ ඒවා ඉදි වෙන්න පටන් ගන්න හේතු වෙන drug group එකකුත් මම කිව්වා. විශේෂයෙන් AC inhibitors. හරි. ඊට අමතරව මොකද මෙයා කියන්නේ? develop persistent dry cough. dry cough එකකුත් එනවා. ඒ AC inhibitors වල තමයි ඒකත් එන්නේ. හරිද? Which group of this antihypertensive drug is most likely responsible for this side effect? මොකද එහෙනම් group එක? හොඳම group එක තමයි අනිවාර්යෙන් ACE inhibitors. අයියේ මේ drugs group එකට dry cough වගේම හරි මොකද එන්නේ දිව තොල් නේද ඕවා ඉදි වෙන්න පටන් ගන්නවා හරි කියනවා එඩීමා එනවා කියලා කියනවා what is the mechanism of action of this drug මේ වගේ mechanism එක මොකක්ද කියලා අහනවා it inhibit උත්තර කෙටියම නෙමෙයි it inhibit angiotensin converting enzyme and cause vasodilation. හරිනේ ඊට පස්සේ කියන if we know later that he has this yes you dysgeusia with a loss or altered taste. හරි. කියන්නේ මෙයාගේ රස වෙනස් වෙනවා. Name one of drug is responsible for that. හරි.
ඔයාලට මතක ඇති මම AC inhibitors ගැන කියනකොට මේ කතාව පෙන්නුවා. හරිද? මතක නම් ආපහු මම චූට්ටක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. තා පොඩි වෙලාවක් මම කරන්නේ. හරි. අන්න බලන්නකෝ. මම මේක පෙන්නන්නම්. මෙසේජ් එකක් ආවනේ. කලින් කරපු MCQ 34 42 20ට වේග මේක 35 ඔව් හරි මම මේ ටික දාන්න රයිට් අපරේ දෙන්න හරි මේ තියෙන්නේ හරි මම හිතන්නේ මේක පේනවා ඔයාලට ඕන බලන්න හරි මම බලන්න හරි මේ බලන්න සයිඩ් ඉෆෙක්ට් එක තමයි මේ සිනිබියල්ස් වල මේ බලන්න තොල් දීව මේවා ඔක්කොම ඉදින එන්ජියෝඩීමා ඩ්‍රයිකෝ ඔය වගේ දේවල් එනවා හරි පොටෑසියම් ලෙවල් එක වැඩි වෙනවා හරි ඒකට පණන ටිකක් තියෙනවා ඔය වගේ දේවල් එනවා හරි මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි කියන සයිඩ් ඉෆෙක්ට් ටික හරිද සමහර අය මොකද වෙන්නේ එයා ලොස් වෙනවා හරි ස්කින් රෑෂස් එනවා මේ බලන්න ස්කින් රෑෂස් එනවා මේ බලන්න දිව හරි reduce sense of taste හරි විශේෂයෙන් මොනවද වෙනවා කිව්වේ commonly seen with captopril මට කියන්නේ මම මේ උගන්වපුවා මේ තියෙන්නේ හරි ගොඩක් captopril වල තමයි මේ taste එක අඩු වෙන්නේ හරි ඉතින් anemia leukopenia ඔය ඔක්කොම එනවා හරි මේවා තමයි සරලවම side effect ටික හරි මේ තියෙන සරලව මතක තියාගත්ත යුතු side effect ටික cough hyperkalemia skin rashes blood pressure අඩු වෙනවා fever එනවා හරිනේ දැන් අපි යම් ප්‍රශ්නෙට හරි දැන් මේ ප්‍රශ්නේ මේක හදලා තියෙන්නේ ඕකෙන් තමයි හරි කොහොම බලන්නකො දැන් කියනවා මෙහෙම right මේ බලන්න ප්‍රශ්නේ හරි if we know later that he has dysgeusia with a loss or altered taste ඔන්න දැන් taste එකක් වෙනස් වෙලා නේද name one drug is responsible for that මොකක්ද drug එක captopril හරි මහ ලොකු දෙයක් නෙමෙයි captopril හරි captopril right what other antihypertensive drugs should be prescribed for the patient instead of these drugs මේක ඩ්‍රයිකෝෆ් වෙනවා එන්ජියෝඩීමා එනවා හරි ඒ වගේම ටේස්ට් එක නැති වෙනවා එහෙනම් මේක වෙනුවට දෙන්න පුළුවන් අනිත් ඩ්‍රග්ස් ගෲප් එක මොකක්ද කාටද කියන්න පුළුවන් මොකක්ද දෙන්න ගෲප් එක ඇගේ මල්ලි කවුද angiotensin මොකක්ද receptor 2 blockers receptor 2 blockers right right name 2 contraindication of both drugs මේ දෙකටම දෙන්න බැරි අවස්ථාවල් දෙකක් කියන්න පුළුවන්ද කියන්න කට්ටිය contraindication මුද්දම contraindication එක මොකද්ද pregnancy හරි pregnancy intrafetal death intrauterine fetal death ගර්භාෂය තුළින්ම කලලේ බලන්න අය porphyria හරි porphyria ඔන්න හරි මහ ලොකු දෙයක් නෙමෙයි මම මෙහෙම ප්‍රශ්නයක් දැම්මේ ඇයි දන්නවද ඉදිරි කාලවල වලදී මෙන්න මෙහෙම තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ එක්සෑම් එකේ හරිද
එක්සෑම් එකේදී ඉස්සර වගේ නිකන් මේ කෙලින්ම ඩ්‍රග් එක දීලා මෙහෙම මේ ප්‍රශ්නේ මේකට අදාළ මොනවද? එහෙම අහන්නේ නෑ. මේ වගේ විස්තරයක් දීලා ඔයාලට හිතන්න දීලා හරි ඒකෙන් උත්තරයක් ගන්න එක තමයි ඉදිරියේදී කරන්නේ. හරි දැන් අර ඉස්සර කාලේ වගේ සාමාන්‍ය ප්‍රශ්න රටාවක් ගොඩක් වෙනස් වෙගෙන එනවා ඉස්සරහට අනිවාර්යෙන් මේ වැඩේ වෙනවා. හරි ඒ නිසා අපි දැන් මේ නම්ම මේ පොඩ්ඩක් ක්ලිනිකල් ෆාමසි පැත්තට යමු. කිව්වේ අපි ක්ලිනිකල් දෙයක් දැකලා එයාට කරන්න ඕනේ දේ අපි මේ විදිහට හිතන්න ඕනේ. හරි හිතලා මේකට උත්තරේ දෙන්න. අපි චුට්ටක් එහෙම හිතමු. අර නිකන් ප්‍රශ්න මට දාන්න පුළුවන්. එහෙම දාපුවම ඔයාලා හිතන්නේ. ගෙස් මේක හිතලා නිකන් මේකින්ද වෙන්නේ මේක මෙහෙම වෙන්නේ කියලා හිතලා ඔයාලා උත්තරේ හරියට දානවා. දැන් අපි හිතන්නේ නැති හින්දානේ අපිට එකපාරට උත්තරයක් හොයාගන්න බැරි. බෙහෙත ගැන දන්නවනම් හිතන්න පුළුවන්. හරි. රයිට්. අපි මෙහෙම කරමු. මම දැන් ගොඩක් ප්‍රශ්න කරා. මේ වගේ තමයි ප්‍රශ්න ගොඩක් ඉතුරු තියෙනවා කරන්න. විශේෂයෙන් මේ ඉමර්ෂන් පාඩමේ ගොඩක් ඒවා තව තියෙනවා. හරිද? ඒවා අපි කතා කරමු එක්ස්ටර්නල් ඒවා ගැන කරපු පාඩමේ ගොඩක් ඒවා තියෙනවා. හරි. ඒ නිසා මම මේවා ඊළඟ දවසේ කරන්නම්. දැන් ඔයාලා මම මාසෙකට මේ වගේ එක පේපර් එකක් දානවා. ටිකක් අමාරු එකක්. හිතලා කරන ඒවා. සාමාන්‍ය අර ටිකක් අපි කරමු. ඒක නැත්තම් මතක හිටින්නේ නැහැ නේද? මේ ටිකක් කරමු. මාසෙකට සැරයක් මම මේ වගේ ටිකක් අමාරු පේපර් එකක් දෙනවා. ටිකක් හිතලා කරන්න ඕනේ දේවල්. හරිද? ඒ නිසා ඒකත් කරන ගමන් අපි සාමාන්‍ය ක්ලාස් වල කරන දේවල් ටික කරමු. හරිද? මම ගොඩක් වෙලා සාමාන්‍ය කරන්නේ පැය කාමාවක් වගේ කරන්නම්. එතකොට ඇති ඔයාලට නැත්තම් එපා වෙනවනේ. ඒ නිසා මෙහෙම ටික කරන් ගිහම ඔයාලා හොඳට උඩට වදිනවා. හරිද? රයිට්. මේක ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ටික අපි නැවත කතා කරමු ඈ. ඊළඟ දවසේ මේ ටික අපි කතා කරමු. නැත්තම් වැඩක් නැහැ මේ හතර පේපර් වලින්. හරි. රයිට්. එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලා ඊළඟ දවසේ අපි ඊළඟ සතියේ සාමාන්‍ය ක්ලාස් එකේ කරන දේවල් වලින් ආපහු ප්‍රශ්න ටික දාලා මම පේපර් ක්ලාස් එක කරන්න. හරි. රයිට්. ඒත් එක්කම ඔස්පි ක්ලාස් වලට එන්න ඕනි කට්ටිය අපි හෙට ඉඳන් ක්ලාස් පටන් ගන්නවා. ඒ වට එකතු වෙන්න. හරි ඔස්පි කියන්නේ එක්සෑම් පාස් වෙච්ච කට්ටිය තියෙන ප්‍රැක්ටිකල් ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චර් ප්‍රැක්ටිකල් එක්සෑම් කියන එක ඒකට අදාළ කොටස් තමයි අපි කරන්නේ. හරි. right එහෙනම් අපි අදට නවත්තමු. අපි ඊළඟ දවසේ හමු වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. හරි. මේක ඉතින් ටික ඔයාලා කරලා තියන්න.